සම්මා සම්බුදු සරණයි සදහැවත් ඔබ හැම දෙනාටම. පින්නතුනි සිකුරාදා දවසේදී ඔබ හැම දෙනාගේම හිතසුව පිණිස බෞද්ධ ආරෝප වාහිනී නාලිකාව විකාශනය කරන සුපසන් ජීවිතයේ ධර්ම සාකච්ඡා මේ වැඩසටහනේ තවත් එක් දිගහැරුමක් මේ පුණ්‍යවන්ත හෝරාව තුල ආරම්භ කරමින් විකාශනය කරන්නටයි අපි මේ මොහොතේදී කාල වේලාව වෙන් කරවා ගන්නේ. පින්නතුනි අදත් සුපුරුදු පරිදි දේශනාව පැවැත්වීම වෙනුවෙන් බෞද්ධ රූපවාහිනී මැදිරි පරිශ්‍රයට ඉතාමත්ම ගෞරවයෙන් වැඩම කරන්නට යෙදුණු බත්තරමුල්ල පන්නිපිටිය පාරේ සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක ආචාර්ය පූජනීය මිරිසේ ධම්මික අපේ ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේව අපි සාදුනාද පවත්වමින් අදත් සියල්ලන්ට ප්‍රථමව ධම්සභා මණ්ඩපයේ වෙනුවෙන් පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සදහැවත්නි අද සුපසන් ජීවිතයේ ධර්ම සාකච්ඡා මේ වැඩසටහන වෙනුවෙන් ස්වකීය දායකත්වයේ ගනිමින් කටයුතු කරන්නේ පිළියන්දල ගෝණ මඩිත්ත ප්‍රදේශයේ පදිංචි සුමිත්‍රා පනාගොඩ මහත්මිය ප්‍රධාන ඒ පවුලේ සුපින්වත් පිරිස විසින්. එහෙමනම් ඔවුන්ගේ යහපත් සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම සමෘද්ධිමත් වේවා යනුවෙන් ප්‍රාර්ථනා කරමින් දේශනාව ආරම්භ කරන්නට මතෙන් තුන්ලොවක් සනසහ වදාළ ශාන්තිනායක අමාවැණී ලෝතුරා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා ප්‍රථමයෙන්ම මල්වට්ටිය පූජා කරන්නට ඉන් අනතුරුව ගෞරවනීය දේශකයන්න් වහන්සේට දෙහත් වට්ටිය පිළිගන්වමින් අද දවසේ දේශනාවට ආරාධනා කරන්නට දායකත්වයේ ගනිමින් කටයුතු කළ පින්වත් පිරිසටයි දැන් අවස්ථාව ලබා දෙන්නේ. පින්නතුනේ අද සුපසන් ජීවිතයේ ධර්ම සාකච්ඡා මේ වැඩසටහන තුලින් අපි අවබෝධ කරගන්නට ඔබට පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම නිවන් මඟට පිවිසෙන්නට බලාපොරොත්තු වෙන මේ ලෞකික ජීවිතය ධර්මානුකූලව ගත කරන්න සිටින අපි හැම කෙනෙක්ගේම මූලික පීවර බවට පත්වන්නට ඕන අපේ මේ සිත කය වචනය කියන තුන්දොර සංවර කර ගැනීමයි. ඉතින් මේ සිත කය වචනය කියන තුන්දොර සංවර කර ගැනීමෙන් ජීවිතයේ යථාර්ථවත්ව ගත කරන ආකාරය පිළිබඳව අද දවසේ අපේ දේශවිකයන්න් වහන්සේ අපට පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙන්නේ සංයුත්ත නිකායේ කෝසල සංයුත්තයට අයත් අත්තරක්කිත සූත්‍ර දේශනාව මාතෘකාව බවට පත් කර ගනිමින්. එහෙමනම් මේ මාතෘකාව පෙරදරි කර ගනිමින් අපි අපේ සිත කය වචනය කියන තුන්දොර සංවර කර ගනිමින් ජීවිතය යථාර්ථවත්ව සාර ධර්ම ගුණ ධර්ම වලින් පිරිපුන් මනුෂ්‍ය ජීවිතයක් ගත කරන්නේ කොහොමද කියන කාරණාවන් පිළිබඳව අපේ දේශකයන්න් වහන්සේගෙන් අපි මෙතෙන් සිට මේ පුණ්‍යවන්ත හෝරාව තුළ දැන කියා ගන්නට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් දේශනාව ආරම්භ කරන්නට මත්තෙන් අපේ ගෞරවනීය දේශකයන්න් වහන්සේට ආරාධනා කරනවා අපි හැම දිනවම ප්‍රථමයෙන්ම තිසරණ සහිත පංචශීලයේහි පිහිටවන්නට. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. තුනුරුවන් සතු අනන්ත අසිරිමත් වූ ගුණ බලයෙන් සුපසංජීවිතයේ සදහන් දෙසුමෙහි අද දවසේහි පින්වත් දායකත්වයේගෙන කටයුතු කරන පිළියන්දල ගෝණ මඩිත්ත සුමිත්‍රා පනාගොඩ මහත්මියන් ඇතුළු පවුලේ හැමත් ඒ වගේම මේ රටේ හෝ ලොව කොතැනක හෝ වෙසිමින් මේ දෙසුම සාකච්ඡාව ශ්‍රවණය කරන නරඹන ඔබ සියලු දෙනාමත් බෞද්ධ ආමාත්‍ය ජාලයේ සභාපති අප පින්වත් නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහ සංඝරුවනත් සඳුන් ජීවන්ත පුතුණුවන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සවුමත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සියලු කායික මානසික සුවයන් නොඅඩුව ලැබ ධර්මානුධර්ම පිළිවෙත් මගේ හැම සොම්නස් උපදවාගෙන ලෞකික ලෝකෝත්තර ඵල සමාධි ප්‍රඥාද පහල කරගෙන ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවන් පිණිස යම් වූද උපකාරක ධර්ම පෙළක්ම වේවායි පළමු කොට ඊ타මත් කරුණාවෙන් අදිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. ගෞරවයෙන් තුන් වතාවක් নমස්කාරය කියන්න. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං
ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං ආමබන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත ආමබන්තේ සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කායේන සංවරෝ සාදු සාදු වාචාය සංවරෝ මනසා සංවරෝ සාදු සාදු සම්බත්ත සංවරෝ සම්බත්ත සංවුතෝ ලජ්ජේ රක්ඛිතෝති පවුච්චති සාදු 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 උතුම් තුනුරුවන් සරණයි සදහවත් පින්වත්නි සුපසංජීවිතයේ සදහම් දෙසුම ධර්ම සාකච්ඡාව වෙනුවෙන් පින්වත් ඔබ සියලු දෙනාම මේ හෝරාවකට පමණ ආසන්න කාලයක් තුල සිතින් සම්බන්ධ වීමටයි බලාපොරොත්තු වෙන්නේ. දේශනාව ආරම්භයේදීම පළමු කොට ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා අප අවබෝධයෙන් සරණ ගිය සරණ යන ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි ආර්ය සංඝ රත්නයේ කෙරෙහි ගුණ දැන ගුණ දැක අවබෝධයෙන් යුතුව පැහැදීම ඇති කරගන්න. බලන්න මේ පාළි වදන් පෙළ ඔබට මතකද කියලා? සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධින් ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ ආදී වශයෙන්. ශ්‍රද්ධාව පැහැදීම ඇති කරගන්න ඕනේ තථාගතස්ස බෝධින්. තථාගත බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කෙරෙහි. ඒ අවබෝධය තමයි දුක්ඛ සමුදය නිරෝධ මාර්ග නම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය. ගුණ දැන එහි පහදින්න ඕනේ. ගුණ දැක දකින්නේ මේ පියවි ඇස් දෙකට වඩා දහම් ඇසින් ආධ්‍යාත්මික ඇසින් විදර්ශනා නුවණින්. විදර්ශනා නුවණ යනු මේ ස්කන්ධ පංචකය හෝ සියලු සංකත සංඛාර ධර්ම පණ ඇති හෝ වේවා පණ ඇති නැති සියල්ලම
අනිච්ච දුක්ඛ අනත්තනං වූ තිලක්ඛන ධර්මයට යටත් කොට දැක ව්‍යවහාර අර්ථයෙන් සම්මුතියෙන් පනවගත්ත ප්‍රඥප්තිය අනුව මම ඔබ හෝ සත්පුද්ගල සංඥාවෙන් ගේදොර දන දාන වශයෙන් පැවැත්තුවත් සීලේ පිහිටලා පරමාර්ථ ධර්ම වශයෙන් හේතුන් ප්‍රත්‍ය කරගෙන ඉපදුනා සකස් වුණා වගේම හේතුන්ගේ විසිර යාමෙන් නැතිව යනවා. අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ඛණයට යටත්. ඒ නිසා සම්මතය තුල ප්‍රඥාතියෙන් මම මගේ කියලා පැවැත්වුවට පරම සත්‍ය වශයෙන් නිත්‍ය සුඛ ආත්ම වූ සත්‍ය පුද්ගලයෙක් නෑ. නිස්සත්ත්ව නිජ්ජීවෝ කියලා කිව්වේ ඒකයි. ඒ නිසා උපාදානයන්ට අවස්ථාවක් විය යුතු නෑ. හිතෙන් දැඩිව ගන්න. අවිජ්ජා කිව්වේ දැඩි වැළෙනවා. වෙනස් වෙන තැන දෝමනස්ය, පටිගය තරහව. හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන හැම ඵල විපාකවල පවතින්නේ උද්‍යව්‍යයක් හට අරගෙන බිඳී යනවා. අපික ධර්මයේ හඳුන්වන්නේ උපාද තිතිබංග. හට අරගෙන බිඳී නැතිව යනවා. මේ තමයි පරමාර්ථ ධර්ම අවබෝධය. දැන් මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධර්ම ශ්‍රවණය, දහම් පොතපත කියවීම, ධර්ම සාකච්ඡාව මේ ආදී වශයෙන් සියල්ලන්ගේම අපි ලබන ඥානය හඳුන්වන්නේ සුත්තමය ඥානය කියලා. ඒ සුතමේ ඥානයෙන් පරමාර්ථ ධර්ම අවබෝධයට එනකොට සම්මුතිය තමයි පවත්න්නේ මේ මම මගේ කියලා සත්පුද්ගල සංඥාවේ. විවාහය, දරුවෝ, ගේදර. දැන් භික්ෂුන් වහන්සේලා වුණා ජීවන්ත පුතේ පැවිදි ජීවිතයේ ආරාමයේ කුටිය, තුන්සිවුර, පාත්‍රය මේ සියල්ලම සම්මුතියට ව්‍යවහාර අර්ථයෙන් ඒව පවත්න්නේ. පරමාර්ථවත් ධර්ම වශයෙන් ගත්තම මෙතන තියෙන හේතු ප්‍රත්‍ය ක්‍රියාවලියක් හට අරගෙන බිඳී නැතිව යනවා. ඒ නිසා කිසිවක් දැඩිව ගැනීමක් නැහැ හිතෙන් මගේ මම වෙයි මගේ ආත්මය කියලා. මෙන්න මේ සකස් වීම හිත තුල තියෙන්න ඕනේ. මේක තමයි භාවිත කියලා කියන්නේ. බහුලීකත කියන්නේ. ඔබ භාවනාව කියන වචනේ සඳහන් කරන්නේ එයයි. අන්න ඒකට අපි ඊළඟට කියනවා දැන් සීලේ පිහිටලා අවබෝධයෙන් කායික වාසික සංවරය. අවබෝධයෙන් කිව්වේ අර ශ්‍රද්ධා ගුණයත් එක්කම අවබෝධයෙන් අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ඛණයට සියල්ලම සියලු දෙනාම යටත්. සම්මුතියක් පමණයි මම මගේ කියන්නේ. කිසිවක් මගේ වෙන්නේ ස්ථිර වෙන්නේ සදාකාලික නැහැ. අර නිත්‍ය සුඛ ආත්ම වශයෙන් ගත යුතු නෑ කියලා සඳහන් කළේ එයයි. ඒ අදහසෙන් හිත මනාකොට පුරුදු කොටගෙන ලෞකික ලෝකයේ තුල ජීවිතය පාත්තනකොට නිවීමක් තියෙනවා. සැනසෙල්ලක් තියෙනවා. එතකොට නේ පුතේ බොහෝ කෙනෙක් කියන්නේ මියදෙන බව දැනගෙන ජීවත් වෙන බව පේනවා. එහෙමයි. සියල්ල ඕනම් මොහොතක දාලා යන්න වෙනවා කියන බව දැනගෙන තමයි ඒ අය කතා කරන්නේ, හිතන්නේ, හැසිරෙන්නේ. ඒකම පැහැදිලිනේ. ඒකේ අනිත් පැත්ත බලන්න හිත රිදව ගන්න නැතුව කවුරුවක් ගැන හිතන්නේ නැතුව ඒ කියන්නේ කෙලෙස් සකස් වෙන ආකාරයෙන් ගැටීමක් හිතට ගන්න නැතුව දහමට පමණක් හිතලා බලන්න. හරියට වසවිස අඳුන ගන්නවා වගේ. වසවිස අඳුනගන්නේ වසවිස බොන්න නෙමෙයිනේ. ඒ හිතින් නරක භාවය දැනගෙන පරිස්සම් වෙන්න. ඒ වගේ මෙනෙහි කරන්න. සමහර විටක කිසිම සංවරයක් හිතුවිලි වලයි වචන වලයි ක්‍රියාවන් වලයි නැති කෙනෙක් නේද? ඒ වගේ කෙනෙකුගේ මොන ගුණයක් බලාපොරොත්තු වෙන්නද? කතා කළොත් නපුරු වචනේ, හැසිරුණොත් කරන්නේ නපුරු දෙයක්මයි. මෙලොවක් පරලොවක් ගැන කිසිම විශ්වාසයක් නැතුව සංසාර ගමනේ පිනකට ඉපදිලා ජීවත් වෙන්න ඕන නිසා ජීවත් වෙනවා නේද? හැබැයි මරණින් මතු නම් පැහැදිලි සතර පායේ උපදින්න අවස්ථාවක් වෙයි කියලා දැන්. අනේ ඒ නිසා මේ මනස තුලින් ඇති කරගන්නා වූ පරමාර්ථ ධර්ම අවබෝධය. ඔබට මේ වචන පෙළ මතකයි නේද? සබ්බේ සංඛාරා අනිච්චාති. සබ්බේ සංඛාරා දුක්ඛාති. සබ්බේ ධම්මා අනාත්තාති. යදා පඤ්ඤාය පස්සති විදර්ශනා නුවණින් දකින්න ඕන. අතනිබ්බින්දති දුක්ඛ. එවිට මේ දුකේ කලකිරිනවා. අඬනව වැළපෙනවා කියන එක නෙමෙයි. ජීවිතයේ අත්හාර්ථය දකිනකොට දැන් මේ සියල්ලම ජීවිත දුකක්. දැන් මේ දුකක් කියනකොට හැනකොට ජීවන්ත පුතේ හිතනවා බොහෝ කෙනෙක් මේ ඉගෙන ගන්න බැරි වෙයි, රැකියාව බැරි වෙයි, අකර්මණ්‍ය වෙයි, අප්‍රසන්න වෙයි, කිසිම දියුණුවක් නැති වෙයි කියලා නැහැ. ඒ අදහස නෙමෙයි මේ දුක කියන වචනෙන් පෙන්눔 කළේ. හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන පණ ඇති හෝ පණ නැති සියල්ලම හට අරගෙන බිඳී නැතිව යනවා. එහි පවතින වෙනස් වීම ශන බංගුරත්වය. ඒ බව තේරුම් ගැනීම තමයි මේ දුක්ඛ ආර්ය සත්‍යයක් යට පෙන්눔 කළේ. නැතු මේ අඬන්න වැළපෙන අකර්මණ්‍ය කියන අදහස නෙමෙයි. ඒ දුක්ඛ කියන වචනේ දූ කියන වචනයෙන් නිතරම අපි හිතන ආකාරයෙන් පවතින්නේ නැහැ, අනිසි පැත්ත සිද්ධ වෙනවා කියන එක මතු කළ දෙන්න තමයි මේ පෙන්눔 කළේ. ඒ අදහසයි දකින්න ඕන. ඉතින් ඒ අදහස අවබෝධ කරගෙන ඔබ ජීවිතය පවත්වන්න. ලෞකික ජීවිතය තුළ ඔබ හිතනවා නම් සතුටින් ජීවත් වෙන්න ඕනේ කියලා. මොකද්ද සතුට කියන්නේ? මිල මුදල් ගේ දොර ධන දහන්නේ කියලා බොහෝ කෙනෙක් හිතාගෙන ඉන්නේ ඒව තුළ සතුට තියෙන. ඒ තුළ සතුට නෑ. ඒව සතුටට උපකාර කරගන්න ඕන. උපකාර කරගන්න ධර්මයේ පිහිට ගත්තොත් බෞද්ධ දර්ශනය අනුව හැබෑ සතුටක් ගන්න පුළුවන්. අර බහලා තියෙන
සන්තුට්ටි පරමන්දනං කියලා. මොනවා හරි කළා රාගෙන් දේශයෙන් මොහෙන් යුතුව මිල මුදල් හෝ ධන දාන්‍ය ගොඩ ගහගෙන හෝ පිරිස එකතු කරගෙන ආදම්ම සතුටි කියන අදහස නෙමෙයි. ඒ අනෝබෝධය තුල තියෙන දුක. ඔය ඔක්කොම දේවල් දැන් ධනය හොයාගත්තත් කොහොම හරි කියලා ධර්මයෙන් හරි ඊළඟට බය, තෘෂ්ණාව, ඒව නැති වෙනකොට ඇති වෙන ගැටීම මේ දේවල් එක මොනතරම් දුකක්ද වේදනාවක්ද ඔබ කියන විදිහේ දුකක් එතකොට සිද්ධ වෙනවා. හැම අවබෝධයෙන් තොරව පිරිස එකතු වෙනවා කියන්නේ දෙමව්පියෝ දරුවෝ ආදී වශයෙන් එතනත් වෙන්වීම තුළ දුකක්. හිතලා බලන්න. බොහෝ අය ලෙඩ වෙනකොට හා ටික කාලයකට ඈත් වෙනකොට හා මරණයකදී පවා දරා ගන්න බැරුව සමහර අය පින්වත්නි ජීවිතේ අවුරුදු ගණන් දුක් වෙනවා. ඒ හඬ, ඒ හැඟීම, ඒ සුවඳ, ඒ පෙනුම මට මොකද උනේ දැන් මගේ ළඟ නැහැ කියලා මතක් කර කර දුක් වෙනවා. දැන් මේ අනෝබෝධය නිසා හැම හමුවීමකම ඕනම මොහොතක පවතින වෙන්වීමක්. මේ දීර්ඝ සංසාර ගමනේ දුර්ලභව ලබාගත මනුෂ්‍ය ජීවිතයේ කෙටි සම්මත අවුරුදු 100ක් 110ක් කියලා කිව්වට ඕනම මොහොතක් අවසන් මොහොත වෙයි. එතකොට හමු වෙච්ච අපි ඕනම මොහොතක මේ වෙන්වීම කියන මරණයෙන්ම ස්කන්ධ පංචකයේ විසිරීම සිද්ධ වෙන්න පුළුවන්. ඒ බව දැනගෙන තමනුත් සත්පුරුෂ මිනිස්සෙක් වෙලා මේ අපි පරමාර්ථ ධර්මයක් තේරුම් අරගෙන අනිත් අය ධර්මයට නතු කර ගැනීම තමයි මේ කටයුතු කරන්න වෙන්නේ. එතකොට දුක්ඛ කියන වචනේ පාවිච්චි කරාට හැබැයිම සුඛ කියන නිරාමිස සුඛය අවසානයේ උතුම් නිවන් සුවය කියන තැනට උත්තරීතර උතුම්ම සුඛය පරම සුඛය නිවන. එතෙන්ට හිත යොමු කරන්න පුළුවන්. ඒකට අවබෝධයක් අවශ්‍යයි. ඒ අනුව පළවෙනි දේ තමයි අවබෝධයෙන් ಗುಣ දැන බුදුරජාන් වහන්සේ කියේ පැහැදීම. ඒ පහදින්නේ බුදු පිළිරුව ගැනම නෙමෙයි. බුදු පිළිරුව ගැන පැහැදින්න ඕනේ වරදක් නේ. හැබැයි භාග්‍යවතුන් වහන්සේම දේශනා කළ අයුරින් නුඹලට මේ දෙසිස් කුණපයන්ගෙන් පිරුපුන් වෙච්ච ශරීරය ගැන හිතා බලාගෙන හිටියට ප්‍රයෝජනයක් නැහැ. ධර්මය දකින්න, අවබෝධ කරගන්න. ඒ තමයි මේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය. භාග්‍යවතුන් වහන්සේ යම් කෙනෙක් පුදනව නම් ගරු කරනව නම් මොකද්ද කරන්න ඕනේ? මල් පූජා කරන්න. ඒ දේ කරන අනිකුත් පූජා කරන හැබැයි ඒ තුලින් අර වදාළ පරම සත්‍ය ආරෂ්ඨාංග චතුරාර්ය සත්‍ය ධර්මයේ ආරෂ්ඨාංග මාර්ගයේ නිවන් මගට යොමු කරන තෘෂ්ණාව මුළුමනින්ම බැහැර කරනවා කියන තැනට තමයි සිත පුරුදු වෙන්න ඕන. පුරුදු කරන්න ඕන සිත කය වචනේ තුන්දරම. ඒ තමයි හැබෑම පූජාව ගෞරවය සිද්ධ වෙන්න ඕනේ. ජීවිතේ කොච්චර මල් පූජා කළා තියෙනවද? පහන් පූජා කළා තියෙනවා. ඔබ කියන විදිහට හිතලා බලන්න. ඒ තුලින් අපි මේ පරමාර්ථ ධර්මයේ අවබෝධ කරගත්තද කියන තැනක ඒක ඔබට අපිට තේරුම් ගන්න පුළුවන්. අරමුණු කෙරේ අපි උපාදානයට එනවා, තදින් මැලෙනවා. ප්‍රියනම් අකමැති නම් ගැටෙනවා. තවමත් මුල ඉඳලා පුංචි කාලේ මේ පොඩි දරුවගේ කාලේ ඉඳලා මල් පූජා කළා. අදහසක් තරමක් හරි තිබෙනවා. මේ මල පරවල යන වගේ ජීවිතය ගැන නුවණින් දකින්න කියන එක. ලොකු මහත් වෙනකොට අවබෝධ වෙන්න ඕනේ මේ දේශනා කරන්නේ පරමාර්ථ ධර්මය කියලා, තිලක්කණය කියලා. ඒ අවබෝධයත් එක්ක දැන් අපිට සම්මුතිය තුළ ඔබ යුතුයකම් කළාට රැකියාව වෘත්තිය වශයෙන් කටයුතු කළා. පැවිදියත්ොත් ඒ වගේ. ශාසනික ජීවිතය තුළ විහාරයේ කුටිය ආරාමයේ දායකත්ව සිව්පසෙන් උපස්ථාන කරනකොට ධර්මයේ ප්‍රතිඋපකාර කිරීම මේ කටයුතු කිරීමේදී නොවැළී නොබැඳී නොගැටි කටයුතු කරන්න පැවිදි ජීවිතවල භාග්‍යවතුන් වහන්සේ අනුශාසනා කළා. ඔබටත් ඒ වගේ සම්මතිය තුළ ඔය කටයුතු කළත් ඔබට අවබෝධය තිබෙනවද? මොන හේතු කියන්න පුළුවන් කාලයත් එක්ක ගැටලුත් එක්ක රැකියාව වෘත්තිය විවාහය දරුවෝ ලෙඩදු. හැබැයි මේ සියල්ලම මොහොතකින් ආස්වාස ප්‍රස්වාසයේ නතර වුණොත් මොකද වෙන්නේ? ඔය කියපු ලියපු ඔක්කොම එතනින් අවසන්නේ. මේවා ගැටලු මේව නැතුව බෑ මේක තමයි මේ කියලා මොනවා සඳහන් කළා. ඒ ඔක්කොම එතනින් අවසන්. නෝනින් හිතලා බලන්න. ඒ තරම් අස්තිර වූ ජීවිතයක් කාට අතර හුරු පුරුදු පනනන් තනාග පිනිබිඳු වෙන්නේ කියන අදහසින් හිතලා බලන්න. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ අජ්ජේව කිච්ඡං ආතප්පං කෝ ජඤ්ඤා මරණං සුවේ. හෙට මරණේ කියලා කාටද කියන්න පුළුවන්. අදාද මේ දේ වෙන්න පුළුවන්. ඉතින් මරණය මතක් කළා අශෘතව පෘථග්ජන හිත වලට බයක් ඇති කරන්න නෙමෙයි. ධර්මය දකින්න. ඔබ තව තවත් ගුණවත් වෙනවා. ඔබ සුවපත් වෙනවා. ඒ විතරක් නෙමෙයි පෞල් ජීවිතය. ඔය මනුස්ස ජීවිත තුල පවා අපිට එතකොට හිතින් අපි ඇති කරගත්ත මනසින් ওই ભેද එහෙම නැත්නම් සම්ඩු දබර අමනාපකම් පරුස වචන නපුරු වචන අනුන්ගේ හිත රිදවන මට මදි කියලා හිතෙන් දැඩිව ගන්න දියුණු වෙන්න ඕනේ. නමුත් අවිජ්ජා විෂමූ දැඩි ලෝභයෙන් ඒ පස්පව් දස අකුසල් වලට යොමු වෙන මේ සියල්ලම හැකි තාද්දුරට සංසිඳිලා ඔබේම නිවහනෙන් දැනේ මහත්යෝ. එහෙම නැත්නම් දරුවගේ අම්මා නැත්නම් අම්මා තාත්තා දුවේ පුතේ එක රාත්‍රියකින් මහා ධනස්කන්ධයක් හෙව්වේ නැති වුණාට අපි නිවැරදි කියලා අවංකවම අපේ සිත දැකලා ධර්මානුකූලව යම සොයාගෙන
සියල්ල දාලා යන ජීවිතයක් තුළ ඒක නේද උත්තරීතර සැනසෙල්ල. නැවත සතර අපායක උපදින්න නැතිවන මේ ජීවිතේම මේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයට මඟ සකස ගන්නත් එහෙම නැති වුණොත් සම්‍යක් දෘෂ්ටිකව සුගතියක් මනුස්ස ලෝකෙත් ඇතුළුව සුගතියක් උරුම වෙන්න ඕන නේද? සතර අපායන් ගැලවෙන්න ඕන නේද කියන අදහස එන්න ඕනේ. ඒක අවබෝධයෙන් එන්න ඕනේ. කවුරුවක් කියන නිසාම නෙමෙයි. අවබෝධයෙන් එන්න. දැන් මේ පොඩි දරුවට අපිට මෙහෙවන්නෝ පුංචි කාලේ නිසා. හැබැයි ලොකු මහත් වෙනකොටත් මේ වගේ මෙහෙවන්න වෙනවනේ. ඉදිරියේ දඟලන්නේ නැතුව ඉන්න ඉඩ තියෙනවා වැඩිහිටියෙක් නිසා. හැබැයි අර අවබෝධය නැහැ. නිතරම මෙහෙවන්න ඕනේ. මේ අවබෝධයට එන්න. මෙන්න මේ තමයි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය. මොකද කැමැති අරමුණු ඇලෙනවා, අකමැති අරමුණු ගැටෙනවා. දැන් බොහෝ කෙනෙක්ින් හරියට තරහ යනවා. එයාට ඕන දේ කරගන්න නම් ඕන විදියෙන් ඒකම ගන්නම තමයි බලන්නේ. එතකොට ප්‍රාණඝාත, සොරකම්, කාමීත්‍යාචාර, බොරු කියන දේවල් වලට යමු වෙන්න පුළුවන්. ඒ කොහොමද වෙන්නේ එහෙමනම්? කුඩා කාලේ ඉඳලා අපි මේ පුදන මලේ ඉඳලා දල්වන පහනේ ඉඳලා දම් පූජා කිරීමේ පටන් සිල් සමාදන් වීමේ පටන් අඩුම තරමේ 15ක පොහොය දවසකටවත් මේ ආධ්‍යාත්මික පුරුද්ද තුලින් අපි අවබෝධය ඇති කරගත්තද කියලා අපි හිතට දැනෙන්න ඕනේ. මේ ಗುಣ දැන පහදින්න බුදුරජාන් වහන්සේ කෙරෙහි ඉතිපිසෝ භගවාරහං ආදී වශයෙන් ගාථා විපිහිට ගන්න. කවුරුත් දන්න කටපාඩමේ තියෙන මොන තරම් සජ්ජායනා කළාද? ඒ අරහන් බුදු ගුණයේ පටන් තේරුම විග්‍රහ කළ මනසට අරගෙන මානසිකාර්යය කරලා අජ්ජත් බහිද්ද වශයෙන් ගලපලා බලනවා. තමා කෙරෙන් ගලපලා බලන්න ඕනේ. සම්මුතියක් නේද මම කියන්නේ. පරමාර්ථ වශයෙන් මේ ස්කන්ධ පංචකය රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකේ හැබැයි අයිතියක් නැහැ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන තද ගතියේ වැగిරෙන උෂ්ණය වායෝ කියන මේ රූපස්කන්ධය හට අරගෙන බිඳී නැතිව යනවා. සැප දුක් මැදස්ත විඳීම් ඒවත් හට අරගෙන බිඳී නැතිව යනවා. සංඥා සලකුණු සංඛාර හිතෙන් සකස් කිරීම කර්ම විඥාන අරමුණ දැන ගැනීම මේ සියල්ලම හට අරගෙන බිඳී නැතිව යනවා නේද? අපිට ඕන විදියට සම්මුතිය පනවගත්ත මම කියන මටවත් ඕන විදියට පවතින්නේ නේද? මේ ධර්මානුකූලව මානසිකාර්යය කරන්න. මේක ඊටාම හොඳින් ලෝභාදී කෙලෙසුන් සංසිඳන ආකාරයෙන් ශ්‍රවණය කරලා නැවත නැවත මෙනෙහි කරන්න. ඒකට මෙනෙහි කරනකොට මානසිකාර කියලා කියනවා. එතකොට ඒක චින්තාමය කියලා කියනවා. ධර්මානුකූලව මෙනෙහි කළ බලන අජ්ජත් වශයෙන් තමා කෙරේ. ඊළඟට බහිද්ද වශයෙන් ඔබට වඩාත්ම සමීප බාහිර අරමුණු කවුද? දෙමව්පියෝ දරුවෝ ස්වාමියා බිරිඳ වඩාත්ම සමීපයිනේ. ඒ බාහිර අරමුණු වලින් දකින්න පුළුවන්. තමා කෙරෙන් දැක් වගේම මේ ආරම්මණයත් මුණතරම් මම මගේ කියලා මේව ඇලිලා බැඳිලා මේ කටයුතු කළත් යථාර්ථය නම් හට අරගෙන බිඳී නැති වෙනවා. කිසිවක් මගේ වෙන්නේ ස්ථිර වෙන්නේ සදාකාලික නැහැ නේද කියලා අවබෝධයෙන් දකින්න ඕන. එතකොට ඔබ හඬා වැළපීමකට වඩා තරහ වෛරය අමනාපයකට වඩා දැඩි ඇලීමකට ආසාවකට වඩා පාපාදී අකුසලයකට වඩා සංසිඳුණු මනසක් ඇති වෙනවා. ඒක ධර්මයේ හඳුන්වන්නේ පස්සද්ධිය කියලා. සැහැල්ලු බව, නිවුණු බව Tamanටම දැනෙන්න පටන් ගන්නවා. මේ ටික නේද අවශ්‍ය. නැත්තම් ඔබ සම්මත ලෝකයේ තුල මොනතරම් සඳහන් කළත් මේව ලබනකන් තමයි මගේ ලෝකය මිල මුදල් හොයන්න ඕනේ, ගේ දොර හදා ගන්න ඕනේ, මේව නැතුව බෑ කියලා සඳහන් කළාට මේ නිවීම, මේ පස්සද්ධිය, මේ ස්කන්ධ පංචකය තුලින් මේ ජීවිතය තුලින් ඇති වුනේ නැත්තම් ඊට පස්සේ මොකද වෙන්නේ? හඬා වැළපෙනවා. මේ කිසිවක් නැති වුණාට කමක් නැහැ. මොකටද? තියෙනවා කිව්වට හිතේ සැනසෙල්ලක් නැතිනම්, දරා ගන්න බැරි තරම් දුකක් තියෙනවා. හරියට තරහ තියෙනවනම්, තරහ එනවනම් පටිගය කිසිදු අරමුණකින් හිතට සැනසෙල්ලක් නැතිනම් මොකද්ද මේ ජීවිතයේ තේරුම? හරියට ජීවන්ත පුතේ බත් පිඟාන බත්පත අතේ තියාගෙන කල්පනා කරමින් අඬ ඉන්නවා වගේ. මේ වගේ දෙයක් තමයි බොහෝ විටක සිද්ධ වෙන. කවදාවත් අතෘප්ති කර ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. තෘෂ්ණාවට දාසයක් වුණාම මුළු ලෝකෙම ලෝකේ කියන ගහකොළ ලෝකයට වඩා තමන්ගේ හිතන ආකාරය ස්කන්ධ පංචකයේ මුල් කරගත්ත සියල්ලම ඔබට කවදාවත් සෑහීමක් නෑ. මරණ මංචකයේදී නතර වෙලා ඇහුවත් එහෙම දැන් සතුටුද කියලා තව කොච්චර දේවල් තියෙනවද කියන උත්තරේ එන්න පුළුවන්. ඒ නිසා දැනුමෙන් ඔබට ගිය භාවිත බව පටන් ගන්න ඕනේ. ඉතිපිසෝ ගාථාවෙන් ඉඳලා ශ්‍රද්ධා ගුණය මතු කරගන්න. ඒ ශ්‍රද්ධා ගුණය මතු කරගත්තම ධර්මයේ වටහා ගන්න පහසුයි. පුතේ අද වැඩි පිරිසකට වචනයෙන් හැඳින්වුවට ශ්‍රද්ධාව කියලා වැඩි පිරිසකට ශ්‍රද්ධාව නැහැ. අවබෝධයෙන් ශ්‍රද්ධාව නැහැ. ඒ අවබෝධයෙන් ශ්‍රද්ධාව ඇති වුණා නම් පෞල තුලින්ම ඔබට ඇති කරගන්න පුළුවන්. අර සිතුවිලි වල නිවුණු බව කියන වරද පෙන්වලා දෙන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව පුතේ පාපය හැටියට දකින්න පළවෙනි කරුණ වෙන්න ඕන. දෙවෙනි කරුණ තමයි පාපය හැටියට දැකලා එතකොට එහි
නිබ්බිදා කලකිරෙන්න ඕනේ, එහි නොඇලී සිටින්න ඕනේ, එයින් අත්මිදෙන්න ඕනේ. මේ දෙකම සිද්ධ වෙන්න ඕනේ. දැන් සමහර අය තවත් කෙනෙකුගේ තවත් තැනක පාපයක් සිද්ධ වෙනකොට ඒක වැරදි කියලා තේරුම් ගන්නවා. හැබැයි තමා තුළට ඒක ආරෝපණය කළ පවින් වලකින්න හිතනවා අඩුයි. එහෙමයි. බොරු කියන අය කොච්චර දන්නවද? පරුස වචනය කියන අහලා තියෙනවා. හැබැයි ඒක කේලාම් කියන හිස් වචන. ඒ වචනේ ප්‍රාණඝාත, සොරකම්, කාම මිත්‍යාචාර. මේ පොඩි දරුවෝ ඇර අනිත් හැම කෙනෙකුටම මෙතන ඉන්න. මේ රටේ හෝ ලොව කොතනක හෝ ඉන්නවනම් අහගෙන නරඹලා ඔබ කවුරුත් දන්නවා. හැබැයි දැනගත්තට පාපයක් හිට දැක්කට පාපයක් හිට දකින්නත් වෙන. සමහරු පාපයක් හිට දකින්නේ. දකියගේ නැස් දෙකෙන් නෙමෙයි ධර්මානුකූල අවබෝධයට ගන්නෙ නෑ පාපයක් කියලා. ඒකට උත්තර හොයනවා. මොකද තමනුත් අර පාපෙට ලැබි නිසා කමක් නෑ. හැමදාම වෙන්නේ නෑ. එහෙම නැත්නම් ඒකට හැමුණාට නෑ. ඒක තමයි ලෝකේ ස්වභාවය. ඒව නැතුව අද බෑ. ඕක තමයි ක්‍රමය. ඔය විදියට අරගෙන පාපයක් හිට දකින්නේ. පාපයක් හිට දකින්න. ඒ කියන්නේ ලෝභ, දෝෂ, මෝහ මුල් කරගෙන යන් සිතුවිලි, වචන, ක්‍රියා සකස් වෙනවනම් ඒව පාප. අනෙතනින් තමයි පාප කියන මොකද්ද කියලා දකින්න ඕන. කුච්චිතේ පාපකේ අකුසලේ ධම්මේ චලෙන්ති කම්පෙන්ති විද්දන්සෙන්ති इति කුසලං. කුසල්මකට එන්න නම් ලෝභ, දෝෂ, මෝහ මුල් කරගත්ත ඒ සිතුවිලි, වචන, ක්‍රියා මුලින්ම සිතුවිලි සොලවල කම්පා කරලා බැහැර කරනවා කියන තැනකට හිත යොමු කරන්න ඕන. එතන කුසලය. අන්න ඒ විදියට හඳුනගෙන පාපයෙහි කලකිරීම. දැන් මේකට යොමු වුණොත් දීර්ඝ සංසාර ගමනේ අප්‍රමාණ කාලයක් දුක් විඳලා ලබාගත්ත මේ මනුස්ස ජීවිතේ නැවත බැහැරවල ගියොත් අනමතග්ග කෙලවරක් දකින්ට නැති දීර්ඝ සංසාර ගමනේ අප්‍රමාණ කාලයක් සතර පායට වැටිලා දුක් විඳින්න වෙයි කියන තැනකට හිත දකින්න ඕනේ. දැකලා එයින් අත්මි දෙන්න ඕනේ. ඒ නිදහස් වෙන සිතසිය යොමු කරන්න ඕනේ. දැන් මෙහෙම දේශනා කරනකොට ඔබට හිතෙනවද මේ ඔබේ ගෘහස්ත ජීවිතය අඩාල වෙයි කියලා? නෑ, අඩාල වෙන්නේ. තවත් යහපත් වෙනවා. සමහරුන්ගේ ලෞකික ලෝකයේ තුල දියුණුවයි කියලා පෙන්නුවට ඔබ කරුණාවෙන් අහලා බලන්න. හැබැයි ඒ නිවහන තුල ගෙදර තට්ටු දෙකක් තුනක් නැත්නම් කාමර හතක් අටක් තිබුණත් එක කාමරයකත් ඉන්න හිතෙන්නේ නැහැ. නිින්ද යන්නේ නැහැ. මොකද මේ නිවීම නැහැ. ධර්මාබෝධය නැති නිසා. දකින්නකොට, අහනකොට, වචනවල හැසිරීම හුස්මේ පටන් ඔවුනොන්ට ගැටීමක් නම් ඇති වෙන්නේ. අර මොනතරම් භෞතික වස්තු තියෙනවා කිව්වත් නිවීමක් නැහැ. ඊට පස්සේ කියන්න පුළුවන් නේ. එහෙමනම් ඉතින් මොකටද මේවා තියෙනවා කියලා ධර්මානුකූලව මෙනෙහි කරලා බලන්න. ශ්‍රද්ධා ගුණය දියුණු වෙනකොට නිවනම අරමුණු කරගෙන ලෞකික ජීවිතයේ ඇතිවන නිවීම සුවපත් භාවය අපි අපේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. ඒක ලබන්න ඕනේ. මේ ගත වීගෙන ජීවිතෙන් අත්හදා බලන්න. පින්වත්නි, ජීවන්ත පුතේ දැන් මේ කාලය තුළ මේ කොවිඩ් අරමුණත් ගැටලුවත් එක්ක විවිධ ගැටලුත් එක්ක ඔබ ධර්මානුකූලව කතා කරන්න කියන්න පුළුවන්. හැබැයි ඔබේ හිතේ තුල තරහ, වෛරය, කෙලෙස් වලට යොමු නොවිය යුතුයි. මේ පමණ කාලයක් ඔබේ ජීවිතවල ඇති කරගත්ත මේ හැදිච්චකම, ගුණවත්කම අපායට යන මාර්ගයකට ඇති වෙන්න පුළුවන්. පැය 24ෙම අවදීන් ඉන්න වෙලාව තරහෙන්, වෛරෙන්, අමනාපයෙන් ගත වෙන තැනකට ආවොත් මඟ පෙන්වන්න පුළුවන්, කරුණු කියන්න පුළුවන්, සාකච්ඡා කරන්න පුළුවන්, පිළිතුරු හොයන්න පුළුවන්. හැබැයි හිත පරිස්සම් කරගන්න ඕනේ. දැඩි ලෝභයෙන්, තරහෙන්, වෛරයෙන්, අමනාපයෙන් ආරක්ෂා කරගන්න ඕනේ. දැන් ඒ වෙනුවෙන් තමයි මේ සූත්‍ර දේශනාව. සංයුත්ත නිකායේ කෝසල සංයුත්තේ අත්තරක්කිත සූත්‍රය. අත්ත කියන වචනේ මෙතන පාවිච්චි කරන පුතේ සම්මුතියට ව්‍යවහාරාර්ථය. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අනත්තනේ. මොකද අත්ත කියන්නේ? දිගින් දිගටම Tamanට ඕන විදියට පවත්නා යමක් හෝ යමෙක් හෝ විඥානයක්, සිතක් හෝ පුද්ගලයෙක් සිටිනවා කියලා අදහසක් ගන්නවා. ඒක අත්ත. ආත්ම කියන වචනේ කියන. බුදුරජාණන් වහන්සේගේ ධර්ම තුල අනත්ත. එහෙම දිගින් දිගට ස්ථිරව Tamanට ඕන විදිහට පවත්නා පුද්ගලයේ සත්‍යයක් නැහැ. එහෙම සිතක් හෝ විඥානය එකට එක සම්බන්ධව පවතිනවා. හැබැයි එක ස්ථිරම දිගින් දිගට පවත්නාම එකම යමක් හෝ යමෙක් නෙමෙයි. ඒකට කියනවා අනත්ත කියලා. අනිච්ච, දුක්ඛ, අනත්ත. ඒ අදහස මතකයි. එතකොට දැන් අත්තරක්කිත තමා සම්මුතිය අපි කතා කරන මේ තමා රැකගන්නේ කොහොමද? දැන් ඔබට මා සඳහන් කරනකොට ජීවන්ත පුතේ ඔබ රැකගන්න කියලා. මොකද ඒකෙන් ඔබ නිවන අරමුණු කරගත්ත ලෞකික ලෝකෝත්තර. ලෝකෝත්තර කියන්නේ පින්වත්නි මරණින් මතු ජීවිතයම නෙමෙයි. ලෝකෝත්තර කියන තැන මේ ජීවිතේම ආධ්‍යාත්මික දියුණුව. දැන් අරහත්ත්වය ගැන අපි කතා කරන්නේ සියලු කෙලෙසුන් ප්‍රහාණය මරණින් මතු කතාව නෙමෙයිනේ. මේ ජීවිතේ මේ මොහොතේමනේ. මේ ජීවිතේ මාර්ගය සම්පූර්ණ කරගන්න බැරිුණොත් පටිපදාව ආරෂ්ඨාංග මාර්ගයේ තුල ඊළඟ ජීවිතේ දුගතියකට වැටෙන්නේ නැතුව සුගතිය උරුම හැබැයි සම්‍යක් දෘෂ්ටික වෙන්න ඕන.
නැත්තම් සැප තියෙනවා කියන මනුස්ස ලෝකෙ ඉපදුනත් සම්‍යක් දෘෂ්ටිය නැතිව මිත්‍යා දෘෂ්ටියට හසු වුණා. ඒත් නිවන් අරමුණු කරගන්න බැරි වෙනවා. ඒ නිසා සම්‍යක් දෘෂ්ටියෙන් සුගති උරුම වෙන්න ඕන. දිව්‍ය ලෝක 6 වෙන්න පුළුවන් නැත්තම් මේ මනුස්ස ලෝකෙ වෙන්න පුළුවන්. අපි එතන අදහස් කරේ. ඒ අදහසට එන්න ඕනේ ලෞකික ලෝකෝත්තර දියුණුව කියලා කිව්වේ ඒකයි. දැන් අත්තරක්කිත. මොකද්ද ඔබට දැනෙන්නේ? තමා රැක ගන්න කියලා කිව්ව මොන වගේ අදහසක්ද හිතට එන්නේ? අත්තරක්කිත කියනකොට. ඔබ රැක ගන්න. කොහොමද රැකගන්නේ? නිවහනක් හදාගෙන, දොරවල් වහගෙන, වැටපවුරු ඉදි කරගෙන, පිරිවර තබාගෙන ඒකද මේ අදහස් කරන්නේ ධර්ම මනසිකාරය කරනකොට? නෑ. එහෙනම් මොකක්ද අදහස් කරන්නේ? සිත කය වචනය. සිත කය වචනය කියන තුන්දර රැක ගන්න. ඔබ කොච්චර සඳහන් කළා මං හොඳට මම රැකිලා තියෙන්නේ. ඒ කොහොමද රැකිලා තියෙන්නේ? දැන් උත්තරයක් එයි. හොඳට ඉගෙන ගත්තා. ඔබ නම් කරන පාසල් ගැන කියන්න පුළුවන්. හොඳ පෞල් පරිසරයක්. ගෙදර මේ වගේ අය. කුල පරම්පරා ගැන කතා කරන්න පුළුවන්. දැන් හොඳ රැකියාවක් ලැබිලා තියෙනවා. මේ වැටුපක් ගැන, ස්වාමියා බිරිඳ, ඔවුන්ගේ පරපුර, ගේ දොර, මට මගේ කියලා දැන් දරුවෝ ඉන්නවා. ඒගොල්ලන්ටත් ඉගැන්නුවා. ඒගොල්ලොත් හොඳ තැන්වල ඉන්නවා. සමහරු විදේශගතව. මට බය වෙන්න දෙයක් නැහැ. දැන් මේ කතාව හරියද? ධර්ම මාර්ගයේ තුල නිවන අරමුණු කරගත්ත තැනක එහෙම හරියද? වැරදි. හැබැයි ඔය කතාව කිව්වට කමන්නේ සම්මුතියට ගලපලා පරමාර්ථ වශයෙන් ධර්ම මනසිකාරය නිවැරදි කරගෙන. මේ ලෞකික වශයෙන් ඉගෙනීම රැකියාව වෘත්තිය දරුවෝ ගේදර යුතුයකම් ඒ දේ සිද්ධ කළා. ඒක සම්මුතියක් පමණයි. හැබැයි පරමාර්ථ වශයෙන් ඔය ඔක්කොම පැත්තකින් තියලා ලෝකෝත්තර වශයෙන් ආධ්‍යාත්මයේ තුල මම රැකිලා පවතින්නේ කියන තැනට හිතෙන්න. අන්න එහෙමනම් හොඳයි. හැබැයි වැඩි පිරිසක් දැන් Taman රැකවරණයේ තියෙනවා කියලා කියන්නේ ඒක නෙමෙයි. සමහරු හිතන් ඉන්නේ මිල මුදල බැංකුවක් වගේ තැනක තැන්පත් කරලා තියාගෙන ඉන්න එකත් මට පිහිටක් ආරක්ෂාවක් තියෙනවා. ඒක නිවැරදි ලෞකික ජීවිතය තුළ ඒ තින් ධර්මානුකූලව හොයාගත්ත දෙයක් වෙන්න ඕනේ. නැත්තම් වැරදින් Tamanට දැනෙනවා මම මේ නිවැරදි විදියට නෙවෙයි මේව හොයාගෙන ගොඩ ගහගෙන තියෙන්නේ කියන තැනක හිත තිබුණොත් එහෙම පිච්චෙනවා වගේ. ලෙඩක් වුණත් හිතට දැනෙන්න පුළුවන් මට මේක සනීප වෙන්නත් බැරි වෙයි මෙන්න මේ වගේ වැරද්දක් තියෙනවා කියලා. මරණ මංචකයේදී මේව මතකයට නැගුණොත් එහෙම ඊට වඩා විපතක් වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම දුගතිය වැටෙන්න පුළුවන්. පරිස්සම් වෙන්න ඕනේ. ඔබ බය කරන්න නෙමෙයි. ජීවිතය අර්ථය. පොඩි දරුවෙකුට උනත් දරුවට බයක් කරන්න නෙමෙයි හොඳ නරක පෙන්වලා දෙන්නේ. ඒ වගේ වැඩි හිටියැත්ත වුණත් හොඳ නරක පෙන්වලා දුන්නේ පුතේ කිසිදු වෙලාවක් ප්‍රමාද නැහැ. මේ පංචානන්තරීය කර්ම නොවේ නම් මොනේ පංචානන්තරීය කර්ම කිව්වේ? මව මැරීම, පියා මැරීම, බුදුරජාන් වහන්සේගේ ශරීරයේ ලේසලීම, රහතුන් මැරීම, සංඝ බේදය. නියත මිත්‍යා දෘෂ්ටිය. මෙන්න මේවා යුක්ත නොවේ නම් ඕනම පාපයක් එහි විපාකය අඩු කරන්න පුළුවන්, ගලවන්න පුළුවන්, අහෝසි කර්ම කරන්න පුළුවන්. හැබැයි මේ මොහොතේ පටන් බලවත් ලෙස සීල සමාධි ප්‍රඥා ගුණයට මතුවෙන්න. යස්ස පාප කතං කම්මං කුසලේන පිති යති. ඒ කුසලයේ කියන ලෝභ දෝෂ මොහ සංසිඳවගෙන බලවත් ලෙස සීල සමාධි ප්‍රඥා ගුණයට මතුවෙන්න. දැන් ඔබට දුක් වෙන්න යමක් නැහැ නේද කාටවත්? මේ දේශනාව ශ්‍රවණය කරන ඔබ ඔක්කොටම ජීවිතේ වැරදිලි තියෙනවා. දුක් වෙවි ඉන්නේ නැතුව ලින්දෙන් වැටිලා ඒ ලින් කටෙන්ම ගැලවෙන්න ඕනේ කියලා තව පව් කරගෙනම මේ ජීවිතය අවසන් කරනවා කියලා තැනකට එන්නේ නැතුව අර පංචානන්තරීය කර්මය මිත්‍යා දෘෂ්ටිය නොවේ නම් ගැලවෙන්න පුළුවන්. ඔබට පුළුවනි. බලවත් ලෙස මේ මොහොතේ අදිෂ්ඨානයේ ඔස්සේ සීල සමාධි ප්‍රඥා මතු කරන්න. අරහත්ත්වයට පවා යොමු කරන්න පුළුවනි. අඟුලිමාල හාමුදුරුවෝ එහෙම නෙවුනේ. වචනයෙන් කියන විදිහට 999ක් කෙසේ වෙතත් අපි ගමු 100 ගාණක් මරණයටපත් කළා. තව ටිකක් වුණා නම් පංචානන්තරීය කර්මයට හසු වෙනවා මවටත් කරදර කරන්න ගියාන. නමුත් දැන් හිතලා බලන්න. ඒ නිසා පසුතැවෙන්නේ නැතුව මේ මාර්ගයට එන්න වඩා වැදගත් වෙන්නේ හිත රැක ගන්න ඕනේ. අර බාහිරව ඔබ රකින්න නැත්නම් දැන් මේ පුංචි දරුවා මග දාලා යන්න බෑ. ඔබටත් එහෙමයි දැන් මේ අපි කවුරුත් දැන් මේ මුව ආවරණය පැලඳගෙන ඉන්නේ රකින්න කියලා. අනිච්ච දුක්ඛ අනාත්ත කියලා ඕන ලෙඩක් වුණා දැන් කියන එකද එහෙම කියන්නේ. මොකද හුස්ම ගන්න බැරුව කරදරයක් වුණොත් ධර්මයේ දැක් ගන්නත් බැරි වෙනවා. ඒ නිසා සෞඛ්‍ය ආරක්ෂිත වෙන්න ඕනේ. ඒකේ ගැටලුවක් නෑ. හැබැයි වඩා වැදගත් වෙන්නේ මොකද්ද? සිත රැක ගන්න ඕනේ. එහෙමයි. කුසල් රජතුමා බුදුරජාණන් වහන්සේ සමීපෙට ඇවිදින්න වන්දනා කළා කියන එකත් පස්සේ ඉඳලා මට හිතුණා ඒ එතුමාට හිතෙච්ච විදියට ඇත් අස් රිය පාබල. මේකට කියනවා සිවුරඟ සේනාව කියලා. ඇත් අස් රිය පාබල. පාබල කියන්නේ පයින් ගමන් කරන පුද්ගලෝ පිරිස බට හමුදාව. ඇත්ත ශ්‍රිය පාබල ඒව සිවුරඟ පිරිස තියෙනවා. ඒව රැකගෙන හිටියට හැබැයි රැකවරණයක් හැබැයි ආරක්ෂාවක් මට නැහැ කියලා මට හිතෙනවා කියලා. දැන් අපිට පැහැදිලි මේ කියන්නේ මොකද්ද කියලා? හිතේ දුකක් තියෙනවා. ඒ ඇලීම සහ ගැටීම අනෝබෝධය නිසා අවිජ්ජා දෝමනස්ස.
හතර හතිපට්ඨානය පුරුදු කරන විදිහට සිහිය පවත්වා ගන්න දන්නේ නැහැ. අනිශ්චිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීති. මේ සත්ත්ව සංස්කාර ලෝකේ පණ ඇති හෝ පණ නැති කිසිවක් මගේ මම වෙයි මගේ ආත්මය කියලා හිතෙන් දැඩිව ගන්නෙ නැහැ. ඒ ලෝභාදී කෙලෙසුන් ආශ්‍රය කරන්නේ නැතුව සිත සිහිය පිහිටවන්න පුළුවන්කම තිබෙන්න ඕන. මේ වදන් පෙළ ඔබට හොඳට හෙන්න ඕනේ. විභාග සමත්ුණා ගොඩක් ධර්මය අහලා මතකයේ තියාගෙන ඉන්නවක හොඳයි. හැබැයි ඊට වඩා සුතමේ චින්තාමේ භාවනාමය කියනවා වගේ අන්න ඒ අදහස ඔබේ හිතට තියෙන්න ඕනේ. ඒ අවබෝධයෙන් මට ඒ අදහස ඇති කරගන්න පුළුවනේද? හටගත්ත හැම දෙයක්ම නැති වෙන ලෝකයක් තුල සම්මුතියට පමණක් මේව පැවැත්වුවට පරමාර්ථ වශයෙන් මේ සියල්ල අත්හරිනවා කියන අවබෝධය හිත තුල සකස් වෙනවද කියන දැක්මක් තියෙන්න ඕනේ. ඒක තමා තුල තියෙනවද කියලා නුවණින් නැවත නැවත මෙනෙහි කළ බලන්න. කුසල රජතුමාට මෙහෙම හිතුණා කියලා. මොකද හිත තුළ අර මුලින් සඳහන් කළා වගේ ආසාව, ගැටීම, තරහව, අමනාපේ හිතේ සැනසෙල්ලක් නැහැ, නිින්ද යන්නේ නැහැ. මොනවා කළත් හිතට සන්තුෂ්ටියක් නැහැ කියන තැනකන සිටින්නේ. සමහරට එළියේ හොඳට නිවහන ඔබ ඉන්න තැන නිවහන හොඳින් හදලා තියෙනවා. දොරගුළු වහගෙන තිබෙන්නේ. මිල මුදල් ලැබෙන ක්‍රමයකුත් තියෙනවා. රැකියාව ව්‍යාපාර වෙන්නත් පුළුවන්. ඔබ කියන විදිහට වෙන කරදරයක් ඇත්තේ නැහැ. හැබැයි උනාට හිතේ සතුටකුත් නැහැ. මොකද්ද කියා ගන්න බැරි තරම් දුකක් කනගාටුවක් තියෙන අදහසක් කියනවා. දැන් මේකෙන් හිතට රැකවරණයක්. මේ ඔක්කොම ධර්ම විග්‍රහයට ගත්තොත් පින්වත්නි ලෝභ දෝෂ මෝහ වචන දෙකෙන් සඳහන් කළොත් අවිජ්ජා දෝමනස දැඩි ආසාවයි ගැටීමයි. ඇයි මෙහෙම වුනේ? අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං. අවිද්‍යාවෙන් හේතුවම් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන හැම ඵල විපාක හේතුන්ගේ විශ්‍රයමින් නැති වෙනවා. දැන් මේ අපි ස්කන්ධ පංචකය හේතුන්ගේ එකතුවක්නේ. රූපස්කන්ධය බලන්න. පඨවි ආපෝ තේජෝ වායෝ තද ගතිය වැగిරෙන බව උස්නේ වායුව කියන හතර එකතුව. දැන් මේව අඩු වැඩි වෙනකොට විසිරෙනකොට තමයි මේ ලෙඩ වෙනවා, කැඩෙනවා, බිඳෙනවා මේ ඔක්කොම දේවල්. මේ විදියට අපිට සිහිපත් කරන්න පුළුවන්කම තිබෙනවා. එහෙම නැතුව දැනුමක් තිබෙනවා. හැබැයි පරම සත්‍ය වශයෙන් හිත පුරුදුකට නැතුවම ඇසෙන් දකින්නෙම එක්ක ඇලෙනවා, එක්ක ගැටෙනවා. නිමිති අනුනිමිති ව්‍යංජන රස වශයෙන් අරගෙන Tamanට ගලප ගන්නවා. ඒක ස්පර්ශ කළ ඒ ගැන සතුටු වෙනවා කියනවා. හිත හිතා ඒකට මුල් තැනක් දෙනවා. දැන් මේ කියන්නේ ඉගෙන ගන්නකොට රැකියාවට ජීවිතයට මුල් තැනක් දෙන්න එපා කියන එක නෙමෙයි. මේක ස්ථිරයි මගේ සදාකාලිකයි කියලා හිතට ඔය ගැනම දැඩිව ගන්න එපා කියන එක. දැන් සමහර කෙනෙක් ඉන්න පුළුවන් මට දරුවෝ මතක් වෙන්නම දරුවෝ. එයා ගැනමයි හිතන්නේ. දරුවා ගැන අවශ්‍ය කාලේ හිතන්න ඕනේ. දැන් මේ පොඩි දරුවා ගැන ඔබ සිතම සිහි යොමු කරන්න ඕන පුංචි දරුවෝ. හැබැයි ඔබට අවබෝධයක් වෙනකොට දරුවට උගන්වලා 18 20 25 නුවණින් යුක්තව මනෙමි උගන්වලාගෙන ඒ ජීවිතයේ නිරෝගීව පාත්වනවා කියන තැනට අමුතෙන් ඔබට දැන් ඔබට සම්මුතිය තුල හිතන්නත් පුළුවන්. හැබැයි පරමාර්ථ වශයෙන් ස්පර්ශ වෙන්නේ කොහොමද? හට අරගෙන බිඳී නැති වෙන ස්කන්ධ පංචකයක් දරාගෙන ඉන්නේ. කර්මානුරූපව පාත්වන ජීවිතයේ ස්වභාවයක් ඵලයක් මේ පවතින්නේ. ඒ නිසා මේක මගේ මමයි ස්ථිරයි කියලා හිතෙන් දැඩිව ගැටෙන්න ඕනේ. හඬන්න වැළපෙන්නත් ඕනේ. අවශ්‍ය තැන ප්‍රතිකාර කරනවා, උපදෙස් දෙනවා. සතුටින් ජීවත් වෙනකොට දරුවත් එක්ක සතුටින් ඉන්නවා. හැබැයි එතන සතුට සුඛය කියලත් මගේ මුළු ලෝකෙම දැන් සම්පූර්ණයි. දැන් මම සැපතින්ම ඉන්නේ. එවැනි උපාදානයකට යන්නෙත් නැහැ. හට අරගෙන බිඳී නැතිව යනවා. ඒ නිසා සන්තුෂ්ටිය සම්මුතිය තුල ඔබට දැනෙනවා. හැබැයි මේක ස්ථිරයි සදාකාලිකයි කියන තැනක් නැහැ. මොකද ඒක දැඩිව ගත්තොත් නැවතත් ඔබට ගින්දරක් මතුවෙනවා. මේක නැති වෙයිද? කාටවත් අයිති වෙයිද? ඊළඟට කොහොම සංකතයක්නේ සැප නැවතත් දුකකටපත් වෙන්න ඉඩ තියෙනවා. දැන් මොනතරම් අපි නිරෝගී ඉන්නවා කිව්වත් උණක් කෙම්බිරිසාවක්වත් අඩු ගන්න හැදුන්නේ නැති කෙනෙක් නැති තරම් වගේනේ. මෙන්න මේ නිසා දුක්ඛ භවටපත් වෙනකොට අවශ්‍ය තැන ප්‍රතිකාර කරනවා. හැබැයි හඬා වැළපෙන්නේ. දැන් මෙන්න මේ අවබෝධය අපි අරගෙන තියෙනවද? අර සියල්ල අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කන ධර්මයට යටත්ය කියන තැනින් මේ අවබෝධයෙන් නැවත නැවත මෙනෙහි කරන්න. ගැඹුරු දහම තව අවශ්‍යයි. සිවුම් ලෙස එන්න ඕනේ. පුතේ මේකට ධර්මයේ පෙන්වන්න කරන්නේ යංච කස්ස චිත්තං දීගරත්තං සද්ධා පරිභාවිතං සීල පරිභාවිතං සුත පරිභාවිතං ඡාග පරිභාවිතං ප්‍රඥා පරිභාවිතං උද්දංගාමී හෝති විශේෂගාමී. බලන වචන පහ ශ්‍රද්ධා සීල ශ්‍රුත කියන්නේ ලෝභ දෝෂ මොහ සංසිඳවගෙන ශ්‍රවණය කියනවා. සුත ඡාග පරිත්‍යාගය අත්හැරීම. ප්‍රඥා අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කන ධර්ම වටහා ගැනීම. ශ්‍රද්ධා සීල ශ්‍රුත ඡාග ප්‍රඥා බොහෝ කාලයක් දීර්ඝ කාලයක් වඩලා තිබුණොත් උද්දංගාමී හෝති විශේෂගාමී. ඒක මනසට ඉහළින්ම දැනෙනවා. ඒ අත්තරීමත් එක්ක. ලෝභ දෝෂ මෝහ අල්ලගත්ත කියන එක නෙමෙයි. විශේෂයකටපත් වෙනවා. වහා දහම වැටහෙනවා.
ඒ වගේම ඉක්මනින්ම දුගතියෙන් වැළකීලා සුගතිය උරුම වෙන්න නිවන් මඟට මඟ සකසෙන්න ඕන. ඒක මේ ජීවිතේම ඔබට දැනේ. ඒ පිළිවෙලින් අනුපූර්ව ක්‍රමයෙන් ධර්ම මාර්ගයට එනකොට පින්වත්නි මේ ලෞකික ජීවිතේම Tamanට දැනෙනවා සසර ගමන ඇති භයානකකම, දුර්ලභ ලැබූ උතුම් මනුස්ස ජීවිතය, ඕනම මොහොතක මේ සියල්ල ලෞකිකව පාත්නා සියල්ල අවසන් වෙයි කියලා දැනෙනකොට සංසිඳුණු මනසකින් ඔවුනෝන් කෙරේ පවතින්නේ සහෘද භාවය, සුවපත් භාවය. තදින් ඇලීමකුත් නැහැ, ගැටීමකුත් නැහැ. එතකොට ඔබ කියන්නේ බෝධිසත්වයෙක් වගේ හිතුවිලිනේ ඔබට තියෙන්නේ කියලා. කුසල් රජතුමාට හිතෙලා භාග්‍යතුන් වහන්සේ සමීපයට පැමිණිලා වන්දනා කළ එකත් පසක වාඩි වෙලා එහෙම සඳහන් කරනවා. එතුමාගේ අදහස බුදුරජාණන් වහන්සේ ජීවන්ත පුතේ අනුමත කරා. දැන් මම ඇතුන් රකින්නවා, අස්සයන් රකින්නවා, ඒ වගේම රිය රකින්නවා, පාබල හමුදා රකින්නවා, මට පිහිටක් තියෙනවා කියන. හැබැයි මගේ හිතට පිහිටක් නැහැ. ලෝභ දෝෂ මොහ සකස් වෙනකොට. එතකොට කිසිම ආරක්ෂාවක් ඇත්තෙත් නැහැ. ඒක පැහැදිලිනේ. එතකොට ධර්ම මානසිකාරයෙන් තමයි මේ පිහිට ආරක්ෂා ලබන්න පුළුවන්. තවත් කෙනෙක් අශ්‍රිය පාබල කියන ඒ කිසිවක් රකින්නේ නැහැ. හැබැයි හිත තුල Tamanට ආරක්ෂාවක් තියෙනවා. ඉතින් අපේ ජීවිතවලට අද ඇත්තශ්‍රිය පාබල කතා අයින් කරමු. සමහරට ලොකු පිරිවරක් ඥාති පිරිසක් ඇත්තේ නැහැ. හිටියට වරදක් නැහැ. ධර්ම අවබෝධයත් එක්ක විශාල ගයක් මන්දිරයක් හදලා ලොකු ගේට්ටු දාලා මුරකරුවන් තබලා එහෙම ස්වභාවයක් ඇත්තෙත් නැහැ. ඒ වගේම විශාල ධනස්කන්ධයක් තියාගෙන බැංකුවේ තියනවා පිහිට වෙනවා කියන තැනකුත් නැහැ. එදිනෙදා ධර්මානුකූලව ජීවත් වෙන්න, රැකියාව වෙන්න පුළුවන්, ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. හැබැයි කරදරයක් නැතුව ජීවත් වෙන්න පැවැත්ම තියෙනවා. අන්න එහෙම පවත්වා ගත්තත් හැබැයි හිත තුල දැන් මේ දහම් පෙළ මතක තිබෙන්න ඕනේ හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන මේ පණ ඇති පණ නැති හැම ඵල විපාක හේතුන්ගේ විසිර යාමෙන් නැති වෙනවා. මේ ස්කන්ධ පංචකයේ මේ ජීවිතය අනිත්‍ය දුක්ඛ අනාත්ම තිලක්ෂණ ධර්මයට යටත්ය කියන අවබෝධයෙන් යුක්තව ජීවිතය පාත්තුන. එතකොට හිතට රැකවරණයක්. අර බාහිර සම්මත ලෝකයේ කියන ලොකු රැකවරණයක් නෑ. හැබැයි හිතට රැකවරණයක් තියෙනවා. එතකොට බලන්න හිත සනසිලිමත්ව නේද ජීවිතේ පාත්තන්නේ. ලොකු සුවයක් තියෙන. ඔබ කියන තැන බලන්න හොඳට නිින්ද යනවා. ලුණු මිරිසි බති වුණත් රාජ භෝජනයක් වගේ දැනෙන්න පටන් ගන්නවා. නිතරම නැති දේවල් ගැන හිතලා තණ්හා මදමාන නැහැ. ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. තවත් කෙනෙකුට Tamanට වඩා යමක් ලැබුණ කියලා ගැටීමකුත් නැහැ. ඒ වගේම යම් කෙනෙක් දෝෂයක් කිව්වා කියලා වරදක් තියනෝද කියලා බලනවා. තියෙනනම් හදා ගන්නවා, නැත්තම් කියනවා. හැබැයි බද්ධ වෛරයකට එන තරහ වෛරයකට යන්නෙත් නැහැ. ඉවසීමේ ගුණයත් අවබෝධයෙන් එනවා. අල්ලපුවත් ඒ ගහේ කොළ ටික මේ පැත්තට වැටුණ කියලා සම්ඩු දබර වෙන්න යන්නවත්, වතුර ටික මේ පැත්තට ගලාගෙන ආවා කියලා සම්ඩු දබර වෙන්න යන්නවත්, එහෙම හිතකට එන්නේ නැහැ. පින්වත්නි දැන් බලන්න. ධර්මයේ හොඳින් අහලා පින්කම් බොහොමයක් නිවහනි සිද්ධ කළා. හැබැයි අල්ලපුවත්තේ තියෙන අත්තක් මේ පැත්තට වැටුණා කියලා කතා කළාට වරදක් නැහැ. ඔක ඉවත් කරගන්න කියලා. එහෙම නැත්තම් මම කියන මමවත් හැබෑවට අයිති නැතිනම් අර පැත්තක තියෙන ගහක කොළයක තියෙන හැබෑ අයිතිය කුමක්ද? මේ දැක්ම ඇති කරගන්න පුළුවන්ද? දැන් හිත රකින්නවා කියන තැනින් බලන්න. එහෙම නැත්තම් තණ්හාවෙන්, වෛරයෙන්, අමනාපයෙන් හිත පිරලා තියෙනනම් අර බාහිර දේවල් කිසිම මොනවා තියෙනවා කිව්වත් රැකවරණයක් නැහැ. තමා දුකින්නේ ඉන්නේ. පුතේ නතුම්හා සූත්‍රයේදී නතුම්හාක බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා යමක් ඔබට අයිති නැතිනම් අත්හරින මේ අවබෝධයම සම්මුතියට මේ කටයුතු කළාට ස්කන්ධ පංචකයත් එක්ක ධර්මයේ දකින්න පරමාර්ථ වශයෙන් හැබැයි අයිතියක් නැහෙනේ. ඒ අවබෝධය තියෙනවනේ. එහෙමනම් මහණෙනි නුඹලාට කුමක්ද හිතෙන්නේ මේ ජේතවනාරාමේ තියෙන ගහකොළ ඵල මේ දේවල් කඩාගෙන කපාගෙන අයින් කරගෙන යනවා පිරිස්සැවිලා. ඔබට මොනවද හිතෙන්නේ? ඔබ උත්තරයක් කියන්න බල. ඔබට මොකද්ද හිතෙන්නේ? දැන් මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයුවොත් මොකද්ද ජීවන්ත පුතේ හිතෙන්නේ? මම කියන මමවත් හැබෑවට මට අයිති නැති න සම්මුතියට ඉතින් අපේ වත්තේ අපේ ගෙදර තමයි. දැන් භික්ෂුන් වහන්සේලා අහන්නේ මම කියන මමවත් මේ ස්කන්ධ පංචකයේ හැබෑයිතියක් නැතිනම් උද්‍යාවයෙන් දකින්නෝ නම් හට අරගෙන බිඳී නැතිව යාම. ඔය ගහකොළ කොහොමද මගේ වෙන්නේ? ඒකෙන් අදහස් කරන්නේ ගෙදර තියෙන ගේට්ටුව හරි ගෙදර දොර හරි ගලවගෙන යනකම් නුඹ සුවපත් වේවා කියන අදහස නෙමෙයි මේ ආරාධනා කරේ. ඔබට අවශ්‍ය තැන කරුණු කියන්න පුළුවන්, බැරි මෙතන නීතියේ පිහිටක් පතන්න පුළුවන්. හැබැයි ගේට්ටුව දොර ගලවගෙන ගියත් දැන් මේ යකඩ කැල්ලත් එක්ක නිසා අපාය යනවද? දුගතිය හදා ගන්නවද? ජීවිතේම පුරුදු කර ගුණධර්ම ටික ඉවර කරගෙන තරහ වෛරයත් එක්ක ගහ බැනගෙන පවුලටත් ගැටලු ඇති කරගෙන හිරේ විලංගුවෙත් ගිහිල්ලා තමන්ගේ ජීවිතය නැති කරගෙන. මොකද බුදු උතුමන්ටත් ගල් පෙරළු ලෝකයක් නේ. මුඩු මහන වසලේ කියලා බැනවැදුණු ලෝකයක් නේ පින්වත්නි. කොච්චර සත්පුරුෂෝ යහපත්ව හිටියත් නිന്ദා පහස නොලබපු කෙනෙක් නේ. කරදර බාධක තියෙන්න පුළුවන්. අපි රැකෙන්න ඕනේ සම්මුතිය තුළ. හැබැයි හිත තුළ තරහ වෛරය ඇති නොවෙන්න, ලෝභ දෝෂ මොහ සංසිඳන පුළුවන්කම ලැබෙන්න.
එතකොට බුදුරජාණන් වහන්සේ අනුමත කරා. අන්න එතකොට යම් කෙනෙක් බාහිර රැකවරණේ නොවුනත් හිත තුළ රැකවරණේ තියෙන්න හොඳයි. හැබැයි බාහිරත් ධර්මානුකූල යම් රැකවරණයක් අපි පැවැත්වුවත් නැතත් පින්වත්නි ඇති වෙනවා ධර්මානුකූල ජීවිතවලට. දැන් සමහර අයත් කියන්නේ කවුරක් ගැන හිතන්න ඕනේ නැහැ. නමුත් හොඳ පැත්තට හිතන්න. ගමේ ඉන්න සත්පුරුෂ මිනිස්සු ඒගොල්ලන්ට කරදරයක් වෙන්න ඕනේ නැහැ. විපතක් වුණත් ඉක්මනින් අපි ලං වෙනවා. ලොකු ආශ්‍රයයක් නෑ. හැබැයි සත්පුරුෂ මිනිස්සු කරන්න පුළුවන් නම් අපේ සංස්කෘතිය අනුව ගහක කොලක කොස් ගෙඩියක් දෙල් ගෙඩියක් හැදුනත් කෑල්ලක් හරි කපලා ගෙනල්ලා දෙනවා අවල අසල්වාසීන්ට. සත්පුරුෂ මිනිස්සු දුටුවත් ප්‍රසන්න මුහුණින් hina වෙනවා. කතා කරනවා. හැබැයි කවදාවත් අඩුපාඩු ගැන දකින්න බලන්නේ නෙමෙයි. කරුණාවන්තව කියලා දෙන්න පුළුවන් ගුණවන්ත අම්මා කෙනෙක් අප්පච්චි කෙනෙක් දරුවන්ට පෙන්නනවා වගේ. හැබැයි අවමන් කරන අදහසින් එහෙම කතා කරන්නේ නැහැ. කතා කළොත් පරුස වචන, කේලාම්, ඕපාදූප, හිස් වචන එහෙම ඇත්තෙත් නැහැ. සත්පුරුෂ මිනිස්සු ඒගොල්ලන්ට විපතක් වෙන්න ඕනේ. අවශ්‍ය තැන පිහිට වෙන්න ඕනේ. එතකොට නේද පිහිට තියෙන්නේ. එහෙම නැත්තම් ලොකු ගේට්ටුවක් හදාගෙන නැත්තම් වැටපවුරු ඉදි කරගෙන හිටියත් මොනවා වුණත් ඔය අය ළඟ නම් අපි යන්නේ මහා නපුරු මිනිස්සු කියලා හිතුනොත් එහෙම රැකවරණයක් සම්මුතිය තුලත් රැකවරණයක් නේ. පින්නත් එහෙමනම් ධර්මානුකූල ජීවිතය තුළ අවබෝධයෙන් සිත කය වචනය හිරි ඔතප් ඇතිව. මොකද හිරි ඔතප් කියන්නේ? පාපයට අවබෝධයෙන් ලැජ්ජාවක් බියක් ඇතිව. ඉතින් මේක ඇති කරගන්න අර පරමාර්ථ ධර්ම අවබෝධයෙන් එන්න ඕනේ. එහෙම නැත්තම් මොකද වෙන්නේ? නීතියට බයේ රැකිලි ඉන්න පුළුවන්. අනුන්ට පේනවට රැකිලි ඉන්න පුළුවන්. නැත්තම් ගෙදර කියන්න පුළුවන්. ඔය එළියට හැෙන කෑ ගහන්න එපා. අර අසල්වාසීන්ට ඇහි. ඒගොල්ලෝ අපි ගැන හිතාගෙන ඉන්න කොහොමද? අපි ගැන හිතාගෙන ඉන්නේ මේ හොඳම වැදගත් අය මෙහෙම කියලා ඔය විදිහට කෑ ගහන්න එපා. ඕක හොඳ නෑ. ඕන දෙයක් මේ වහල ඇතුලේ අපිට විතරක් ඇහෙන්න කියන්න. කරන්න. ඒක හරිද? තමන්ගේ හිත තුල කෙලෙස් මිවුනොත් සංසාර ගමනේ පටන්. මේ ඔක්කොම ලියාපදිංචි වල වගේ තියෙන්නේ. කොහෙද? මනස තුල. ඒක බුදුතුමෝ ත්‍රිවිද්‍යා ඥානයන්ගෙන් චතුරාර්ය සත්‍ය ධර්මයේදී අවබෝධ කරගත්තනේ අරහම් බුදු ගුණෙන් දකින්නේ ඒ. පුබ්බේ නිවාසානුසති චුතූපපාත ඥාන දෙකෙන් තමන් වහන්සේ හා සියලු සත්‍යයන්ගේ සසර පිළිබඳව දුටුවා. වැඩිපුරම උපත ලබා තිබෙන්නේ සතර අපායේ. මේක තේරුම් ගමු අපි දෙපාර්ශ්වයේම මොනතරම් අමාරුවෙන් ලබාගත් මනුස්ස ජීවිතයද මේ ලබලා තියෙන්නේ. දැන් ඔය වාඩි වෙච්ච ඔබ නෙවෙයි නැගිටින්නේ. ගෙදර යන්නේ ආපු අය නෙමෙයි පුතේ. මම කියන වචනේදී ම කියන අකුර ශබ්ද කළා අනෙක් ම කියන අකුර ශබ්ද කරනකොට මොකද වෙලා තියෙන්නේ? ෂණ භංගුරත්වයටපත් කළා. හට අරගෙන බිඳී නැතිව කියලා. කොච්චර ඉක්මනින් කාලය ගෙවිල යනවද? දැන් අපි මේ දේශනාවත් එක්ක අපි මේ ජීවිතෙන් ප්‍රයෝජනයක් ගත්තද? නිකන් ආහාර අරගෙන නිදාගෙන වර්ගයාබෝ වෙලා මරණ බයත් එක්කද ජීවිතය ගත වෙලා ගියේ? සාංශාරික අඩුපාඩු තියෙනනම් හදා ගන්නවා. නැගිටින්න බැරි නම් දන ගාගෙන යනවා. ඇහෙන්නේ නැත්නම් S2 දැකලා හරි. ඒක හොඳට අඟපසඟ තියෙන ධර්මයේ දකින්න. හැබැයි නැහැ බැහැ කියන තැනකට හිත රිදවගන්නේ නැතුව ධර්ම මනසිකාරයේ ඔස්සේ නැගී හිටින්න අපිට පුළුවන්කමක් තිබෙනවා. එයයි මේ ධර්ම මඟ තුලින් පෙන්වා දෙන්නේ. අර පරමාර්ථ ධර්ම අවබෝධයත් එක්ක දැන් සිතෙන් වැඩි. මොනයි සිතෙන් වැඩි අපි කයින් ගමු. කයින් ප්‍රාණඝාත සොරකම් කාමීත්‍යාච. හැබැයි අවබෝධේ. අනුන්ට පේන නිසා නෙමෙයි. පවුල රැක ගන්න ඕන නිසා කියන තැන නෙමෙයි. සිතින්ම අවබෝධයෙන් ඒ කයින් ප්‍රාණඝාත සොරකම් කාමීත්‍යාචාර. දැන් සමහර කෙනෙක් ප්‍රාණඝාත නොකරට තරහ වෛරය මනාපෙන් හිතේ ඉන්නවනම් ඒත් පව් කරන කෙනෙක්. ඒ වගේ අනුන්ගේ දේවල් වලට දැඩි ඊර්ෂ්‍යාව කරමින් ඉන්නවනම් උදුරන්නේ යන්නේ නැහැ. හැබැයි හිතේ අමනාපෙන් ඉන්නේ අනුන්ගේ වස්තුවත් එක්ක. එයත් පව් කරන කෙනෙක්. ওই විදිහට කාමීත්‍යාචාර අසකන නාසය ආදී මේ ඉන්ද්‍රියන් හයම නැත්නම් ඉන්ද්‍රියන් පහම අසකන නාසය දිව ශරීරය වර්ධවා පිහිටවනවා නම් ඇලෙන්න බැඳෙන්න ගැටෙන කාමයෙන් උද්දීපනය කරමින් මේ වැරදි වචනෙන් බොරු කීම, කේලම් කීම, පර්ස වචන, හිස් වචන. පුතේ මං කැමතියි ඉතින් සම්මුතිය තුළ ඔබේ හිත සුවපත් වේවා. කටවල් බැඳලා තියෙන එකත් හොඳයි. එතකොට පුළුවන් තරමට පරුස වචන කේලම් නේද හිස් වචන සම්මුතිය තුලත් ආරම්භයකට හොඳයි එහෙම කරන එක. ඊට පස්සේ ටික ටික රැකෙන්න කියලා ආරාධනා කරන්න පුළුවන්. දැන් මේක අරගෙන කතාවට යන්නේ නැහැ නේද? කොට අවශ්‍යම දෙයකට නේ යන්නේ. ඒකත් ආරම්භයේදී හොඳයි ධර්මයේ පෙන්වලා දෙන්න පින්වත්නි. මෙතනින් දැන් ප්‍රයෝජනයක් ගන්න ඕන. මොන කරදරයක්ද කියන්නේ නැතුව ධර්මයට නතු කරගන්න හොඳ අවස්ථාවක් කියලා දකින්න. සිතින් අවිජ්ජා දැඩි ආසාව, ව්‍යාපාද තරහ මිත්‍යා දෘෂ්ටි, දසවස්තුක මිත්‍යා දෘෂ්ටි, දුන් දේ විපාක නැහැ, සිරිත් විරිත් විපාක නැහැ, ගරු කිරීම විපාක නැහැ ආදී වශයෙන්. ඒව නැත නෙමේ තියෙනවා කියන ධර්ම මනසිකාරයෙන් දකින්න. සිත කය වචනේ අවබෝධයෙන් ඇති කරගත්තොත් හැබෑම රැකවරණය අන්න එතන එතකොට පැලේ හිටියත් සල්පු ආහාරයක් කුස පුරව ගත්තත්
හැබෑවටම අපි රැකිලා හිත රැකිලා. හිතනේ හැම දෙයකටම ප්‍රධාන ප්‍රසිද්ධ ගාථා මොකද්ද? මනෝපුබ්බංගමා ධම්මා. චිත්තේන නියති ලෝකෝ. සිතයි මේ මෙහෙවන්නේ. එහෙනම් සිත සංවර කරගත්තොත් අනිච්ච දුක්ඛ අනාත්ම ලක්ෂණ ඔස්සේ සසරගත දුකින් නිදහස් වෙන්න මේ ජීවිතේම අපිට අත්දැකීම ලබන්න පුළුවන්. හැම දිනාටම ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවන් පිණිසම උපනිශ්‍රය වේවා. සාදු සාදු සාදු. සදහවත්නි සිතකය වචනය කියන තුන්දොර සංවර කර ගැනීමෙන් මේ ජීවිතයේ ධර්මානුකූලව ගත කරන ආකාරය පිළිබඳව ඉතාමත්ම හරවත් දේශනාවක් අද දවසේ සංයුත්ත නිකායේ කෝසල සංයුත්තේට අයත් අත්තරක්කිත සූත්‍ර දේශනාව මාතෘකාව බවට පත් කර ගැනීමෙන් බෞද්ධ රූපවාහිනී නාලිකාව සමගින් ඒකාත්මික වන ඔබ හැමදෙනාගේම හිතසුව පිණිස අපි විකාශනය කරන්නට කටයුතු කළා. ඉතින් දේශනාවේ කාල වේලාව ඉක්මවා ගොස් තිබෙන නිසා අද සුපසංජීවිතයේ ධර්ම සාකච්ඡාවේ වැඩසටහන අපි මෙතකින් නිමවට පත් කරන්නට සූදානම්. අද ඔබ මේ ශ්‍රවණය කළා වූ දහම් කරුණු කාරණා ඔබගේ සිත තුළ ධාරණය කරගැනීමෙන් මේ ආදී කරුණු කාරණාවන් විවරණය කරගැනීමෙන් මේ අවබෝධය ඇති කරගන්නට කියන කාරණාව මතක් කරමින්. ඉතින් අද දවසේ දායකත්වයේ ගනිමින් කටයුතු කළ පින්වත් පිරිසට ගේ අරමුණු පැහැදිලි කරමින් පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරන්නටයි දැන් ගෞරවනීය දේශකයන්න් වහන්සේට ආරාධනා කරන්නේ. සාදු සාදු සාදු. සදහවත් පින්වත්නි, ඒ අවසන් කළ සුපසංජීවිතයේ සදහම් සාකච්ඡාවෙහි දේශනාවේ දායකත්වයෙන් කටයුතු කළා පිළියන්දල ගෝනමඩිත්ත ප්‍රදේශයේ පදිංචි සුමිත්‍රා පනාගොඩ මහත්මියන් ඇතුළු සදහවත් පින්නතුන්ලා විසින් අරමුණ මියගිය ලීලා දිසානායක මෑණියන් මියගොස් වසරකුත් මාස 2ක් සම්පූර්ණ වෙනවා. එතුමියන් නමිනුත් පනාගොඩගේ ගිල්බර්ට් පෙරේරා මහත්මයා නම් මියගොස් වසර 23ක් ඒ වගේම මව සහ පියා ඇතුළු ඔබ හැම පරපුරක මියදුණු සීල ඥාති හිත මිත්‍රාදීන් නමින් පුණ්‍යානුමෝදනා කරන්න පුළුවන්. මේ දැන් ධර්ම මානසිකාරයෙන් මෙනෙහි කරාම හිත සුවපත් කරගෙන ඒ අවබෝධය ඔස්සේ කුසල් මග සමාධිය ප්‍රඥාවෙන් පිනක් හැටියට මේ ඇත්තන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කරන්නට පුළුවනි. මේ දහම් සාකච්ඡා දෙසුම ඒ වෙනුවෙන් අවබෝධයක් කරගන්න. මීළඟට සෙත් පතනවා දරණාගම කුසල ධම්ම නායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. උන්වහන්සේගේ ගුණානුස්මරණය වෙනුවෙන් බොහෝ පින්කම් මේ දිනවල සිද්ධ කරන්න කටයුතු දෙමින් සිටිනවා. උන්වහන්සේ පැතූ බෝධියකින් උතුම් නිවනම අරමුණු වේවා කියන අදිෂ්ඨානය සිද්ධ කරනවා. පනාගොඩ පවුලේ හැමත සෙත් පතනවා. ප්‍රනීත් චරිත නෙත්මිත අධ්‍යාන පුතාලා වෙනුවෙන් නිදුක් බව නිරෝගී සම්පන්නිය ජීවිත ගමන යහපත සැනසෙල්ලක් වේවායි සෙත් ප්‍රාර්ථනා කරනවා. විශේෂ පුණ්‍යානුමෝදනාව ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපතිව වැඩවිසූ බෞද්ධ ආමාත්‍ය ජාලයේ නිර්මාතෘවර බෝධිසත්ව ගුණෝපේත සම්බුද්ධ ශාසන විශ්වකීර්ති ශ්‍රී සද්ධර්ම විභූෂණ පරම පූජනීය දරණාගම ශ්‍රී කුසල ධම්ම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට මේ පින් අනුමෝදන් කිරීම අපවත්ී වදාළ සීලුම් මහා සංඝරත්නයට පුණ්‍යානුමෝදනා සිද්ධ කරන රට ජාතිය වෙනුවෙන් දීපිදු රණවුරිවන්ටත් පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. පින්නතුන්ලාගේ යහපත් වූ අදිෂ්ඨාන එසේම සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන මියගිය ඥාතීන්ට හා දෙවියන්ට පුණ්‍යානුමෝදනා සිදු කරමු. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ලෝක ශාසනං